අයබෝවන් ආදරණීය දරුවනි 10 ශ්‍රේණිය ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනය අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ 10 ශ්‍රේණියේ පෙළ පොතේ තිබෙන 6 වෙනි ඒකකය සම්බන්ධව. ඒ තමයි ගනුදෙනු වල ද්විත්ව බලපෑම. අපි මේ වන විට ඔබට 10 ශ්‍රේණියේ ගිණුම්කරණය විෂය යටතේ 4 වෙනි ඒකකය අපි කතා කළා ගිණුම්කරණය හැඳින්වීම සම්බන්ධව. එතකොට පළවෙනිම අපි වීඩියෝ වැඩසටහන යටතේ ඊට පස්සේ අපි කතා කළා ඔයගොල්ලන්ට 10 ශ්‍රේණිය ඊළඟ 5 වෙනි ඒකකය සම්බන්ධව ගිණුම් කරන සමීකරණය. එතකොට මේ දෙවෙනි වීඩියෝ එකේ යටතේ දැන් අපි අද දවසේ ඔබත් සමග බෙදා හදා ගන්න සූදානම් වෙන්නේ ඔබගේ ගිණුම්කරණයේ 3 වෙනි ඒකකය. ඒ කියන්නේ ඔයාලගේ පෙළ පොතේ තියෙන 6 වෙනි ඒකකය ගනුදෙනු වල ද්විත්ව බලපෑම පිළිබඳව සහ ඒ දිස්වටහන් ගොඩනගා ගන්න ආකාරය පිළිබඳව තමයි මේ ඒකකය යටතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අත්‍තරම දරුවනේ මේ 6 වෙනි ඒකකයේ මේ ගනුදෙනු ද්විත්ව බලපෑම යටතේ අපි මූලිකවම මොකද්ද මේ ගනුදෙනුවක ද්විත්ව බලපෑම කියන්නේ කියන එක පිළිබඳව මූලිකවම කතා කරනවා. ඒක දැනටමත් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ ගිණුම් කරන සමීකරණ මාතෘකාව ඔස්සේ අපි කතා කළා ගනුදෙනු වල ද්විත්ව බලපෑම කොහොමද කියන එක. ඉතින් ඒ පිළිබඳව මූලිකවම අපි සාකච්ඡා කරමු ගනුදෙනු වල ද්විත්ව බලපෑම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. උදාහරණ කීපයක් අරගෙන ඒ ඔස්සේ අපි පැහැදිලි කිරීමක් කරනවා කොහොමද ගනුදෙනුවක් අරගෙන ඒක බලපාන්නේ කියන එක ව්‍යාපාරයක තියෙන වත්කම් වලට වගකීම් වලට හිමිකම් වලට ආදායම් වලට වියදම් වලට. ඒක මුලින්ම අපි සාකච්ඡා කරන්නේ ගනුදෙනු වල ද්විත්ව බලපෑම පිළිබඳව. ඊළඟට මේ ගනුදෙනු වල මේ ද්විත්ව බලපෑම අපි සටහන් කරන්න යොදා මේ ගිණුම් වල සටහන් කරන්න යොදාගන්නේ ද්විත්ව සටහන් ක්‍රමය. අපි දෙවනුව මේ ඒකකය යටතේ සාකච්ඡා කරනවා ද්විත්ව බලපෑම සටහන් කිරීමට යොදා ගන්න ද්විත්ව සටහන් ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ ද්විත්ව සටහන් ක්‍රමය සාකච්ඡා කළාට පස්සේ අපි පොඩ්ඩක් එතෙන්දි බලමු මේ ද්විත්ව සටහන් ක්‍රමය. එතකොට මේ ද්විත්ව සටහන් මේ මූලධර්ම ලෝකයට හඳුන්වා දුන්නු ඒ ගිණුම්කරණයේ කියන්නේ ආදි කර්තෘවරු පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි ගිණුම්කරණයේදී යොදා ගන්න ඒ ද්විත්ව සටහන් මූලධර්ම මොනවද? ඒ ද්විත්ව සටහන් මූලධර්ම ටික මොනවද කියන එක අපි සාකච්ඡා කරනවා. ඉතින් මේ ගනුදෙනු වල මේ ද්විත්ව සටහන් ඔයාලා දන්නවා අපි වාර්තා කරන්නේ ගිණුම්. අපි ඊළඟට බලනවා ගිණුමක් කියන්නේ මොකක්ද? එතකොට ගිණුම කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරනවා. ඊට පස්සේ ගිණුමක හැඩය. ගිණුමක් කොයි විදිහටද අපි නිර්මාණය කරන්නේ? ගිණුම් සඳහා පවතින ආකෘති ගණනාවක් අපි දන්නවා තියෙනවා. එතකොට ඒ ගිණුම් සඳහා පවතින විවිධ ආකෘති පිළිබඳවත් අපි මේ ඔස්සේ සාකච්ඡා කිරීම කරනවා. එතකොට මීට අමතරව අපි මේ ඒකකයේ ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ දැන් ගිණුම් වර්ග. එතකොට අර ප්‍රධාන ගිණුම් වර්ග 5ක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඊළඟට ඒ එක් එක් ගිණුම් වර්ග සඳහා අපිට දෙන්න පුළුවන් උදාහරණ අපි දැනගන්න ඕනේ. මොකද අපි ගනුදෙනු ගිණුම් කතා කරනකොට ඒ මොන ගිණුමක් ගත්තාම මේ මොන වර්ගයකටද අයිති කියලා දැනගන්න ඕනේ. ඒ නිසා ගිණුම් සඳහා පවතින වර්ගීකරණයක් අර කරලා ඒකට පොඩි උදාහරණයක් අරගෙන බලමු. අද දවසේ අපි කතා කරන්න අපිට වෙලාව තිබුණොත් ඒත් එක්කම මේ ගිණුම් සියල්ලම ඒක රාශි වෙලා තිබෙන ලෙජරය පිළිබඳව අපි මේ ඒකකය ඔස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට ඊටම වැදගත් කොටසක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තමයි ගනුදෙනු කීපයක් අපි අරගෙන ඒ ගනුදෙනු වල ද්විත්ව කියන්නේ ද්විත්ව බලපෑමයි ද්විත්ව සටහනයි ගොඩනගන්නේ. ඒතර අපි දැනගන්න ඕනේ මේ පාඩමේ විශේෂයෙන්ම ගනුදෙනුවක ද්විත්ව සටහන ගොඩනගා ගන්න කොහොමද කියන එක. එතකොට ගනුදෙනු ටිකක් මම ඔයාලට දීලා ඒකේ ද්විත්ව බලපෑම අපි සාකච්ඡා කරනවා. ද්විත්ව බලපෑම ඔස්සේ අපි බලනවා ද්විත්ව සටහන ගොඩනගන්නේ කොහොමද කියලා. එතකොට ඒත් එක්කම අපි තවත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඒක තව ටිකක් පුහුණුව ටිකක් වැඩියෙන් ලබා ගන්න ඕන කොටසක් තමයි ඒක. ඒ නිසා අපි ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට ද්විත්ව සටහන් ටිකක් දීලා ආපස්සට ඒ අනිත් පැත්ත
ඉස්සරහට ටිකක් දීලා ගනුදෙනුව ගොඩනගා ගන්න ඕගොල්ලන්ට තේරෙනවද කියලා. හරි. ඒතකොට ඒකත් මේ ඒකකය යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට පස්සේ දිත්ත බලපෑම් ගැන හිතන්නේ නැතුව කෙලින්ම ගනුදෙනු කීපයක් දීලා හර වෙන්නේ මොන ගිනුමද, බැර වෙන්නේ මොන ගිනුමද කියලා අපි දැනගන්න එපේ. අපි ඒක ගැනත් කතා කරන්න බලමු. ඊළඟට අපි මේ ඒකකින් බලාපොරොත්තු වෙන තව දෙයක් තමයි අපි ඊට පස්සේ බලන්න ඕනේ මේ ගනුදෙනු ටිකක් දීලා මේ ගනුදෙනු වල කලින් අපි සාකච්ඡා කරපු ගිනුම් වලට ඇතුල් කරන්නේ කොහොමද? හරි? ගනුදෙනු ගිනුම්ගත කරන විදිහ පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ අවසාන වශයෙන් අපි මේ ගිනුම් තුලනය කරලා තුලනය කිරීම කියන්නේ මොකක්ද? තුලනය කරලා ශේෂයන් ඉදිරියට ගන්න ආකාරය. ප්‍රධාන වශයෙන් අපේ මේ ගනුදෙනුක දිත්ත බලපෑම කියන මේ 6 වෙනි පාඩමේදී කතා කරන්න තියෙන ප්‍රධානම කොටස් ටික ඕක තමයි. මට වෙලාව තිබුණොත් මම බලනවා මේ අපිට ටික අගට වෙන්න තියෙන පාඩමක් මෙතෙන්ට අපි දාලා කතා කරන්නේ තමයි ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම කියන ගනුදෙනු වල ශේෂය ඇසුරින් අපිට පුළුවන් ශේෂ පිරික්සුමක් ගොඩනගා ගන්න. ඉතින් අපි ශේෂ පිරික්සුම ගැනත් අපිට පුළුවන් වුණොත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. right. අපි ඉස්සෙල්ලා බලමු දැන් මේකේ පළවෙනි එක හැටියට ගනුදෙනු වල දිත්ත බලපෑම කියන්නේ මොකක්ද කියන එක. දැන් මේකේ තේරුම ගනුදෙනු වල මේ දිත්ත බලපෑම කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මුලින්ම සාකච්ඡා කරලා බලමු. ඇත්තටම දරුවනි මේ ගනුදෙනුවක දිත්ත බලපෑමක් කියන්නේ මොකක්ද කියන උත්තරේ අපි සමීකරණ පාඩමේදී කතා කළා. ඒක නැවත චුට්ටක් මතක් කරගමු. හරිද? අපි දන්නවා ව්‍යාපාරවල නොඑක ආකාරයේ ගනුදෙනු සිද්ධ වෙනවා. ඒ ව්‍යාපාරයක හටගන්නේ නොඑක ආකාරයේ ගනුදෙනු හේතු කොටගෙන ව්‍යාපාරයේ වත්කම්, වගකීම්, හිමිකම්, ඒ වගේම ආදායම් සහ වියදම් වල ඒවායේ අගය එක්ක අඩුවීමක් හරි එහෙම නැත්නම් වැඩිවීමක් හරි වෙනවා කියලා අපි කතා කරලා තියෙනවනේ. ඒ කියන්නේ ගනුදෙනුවක් නිසා වත්කමකට, වගකීමකට, හිමිකමකට, ආදායමකට හෝ වියදමකට අඩුම ගානේ බලපෑම් දෙකක් සිද්ධ වෙනවා. එතකොට ඒ ටිකෙන් අපි විශේෂයෙන්ම ගොඩනගා ගන්නවා වත්කම, වගකීම්, හිමිකම් වලින් ගිණුම් කරන සමීකරණය. එහෙනම් ගනුදෙනුවක දිත්ත බලපෑමේදී වෙන්නේ අර ගිණුම් කරන සමීකරණයේ කවරම හෝ අයිතම දෙකකට ඒ ගනුදෙනුවේ බලපෑම් දෙකක් බලපාන බව අපි සමීකරණ පාඩමේදීත් කතා කළා. මෙතෙන්දිත් අපිට කියන්න තියෙන්නේ ඒ ගනුදෙනුව ඕනෑම ව්‍යාපාරයක් තුළ හටගන්න ඕනෑම ගනුදෙනුවක් නිසා ගිණුම් කරන සමීකරණයේ වත්කම්, වගකීම්, හිමිකම් කියන මේ තුනට මේ තුනෙන් එකකට හරි දෙකකට හරි අඩුම ගානේ බලපෑම් දෙකක් සිද්ධ වෙනවා. අන්නේ සිද්ධ වෙන බලපෑම් දෙක තමයි ගනුදෙනුවක දිත්ත බලපෑම කියලා කියන්නේ. ඉතින් අපි දැන් ඔයාලට පැහැදිලි ගනුදෙනුවක දිත්ත බලපෑම කියන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ ගනුදෙනුවක් නිසා ගිණුම් කරන සමීකරණයේ වත්කම් වලට, වගකීම් වලට, හිමිකම් වලට අඩුම ගානේ බලපෑම් දෙකක් සිද්ධ වෙනවා නම් ඒ බලපෑම් දෙකක් සිද්ධ වීම අපි හඳුන්වනවා ගනුදෙනුවක දිත්ත බලපෑම කියලා. අපි මේක තවත් පැහැදිලි කර ගැනීම සඳහා මම කැමති උදාහරණ කීපයක් අපි අරගෙන බලමු. අපි දැන් අපි එක උදාහරණයක් ගමු. දැන් මේක ඊට කලිනුත් අපි සාකච්ඡා කරපු කාරණයක්. අපි බලමු එක උදාහරණයක් අරන් අපි ප්‍රාග්ධනය මුදලින් යෙදීම. සරල උදාහරණයක් ගමු අපි. ප්‍රාග්ධනය මුදලින් යෙදීම. දැන් මේ උදාහරණය ගත්තාම ප්‍රාග්ධනය මුදලින් යෙදීම. දැන් මේකේ බලපෑම් දෙකක් ඔයාලට හොයාගන්න පුළුවන් වෙනවා. ප්‍රාග්ධනයේ ව්‍යාපාරට අයිතිකරු මුදලින් යොදවපුවාම ව්‍යාපාරේ මුදල් කියන වත්කම අපි දැන් බලමු දිත්ත බලපෑම. එක බලපෑමක් තමයි ව්‍යාපාරට මුදල් ලැබෙනවා. ඒ නිසා ව්‍යාපාරේ මුදල් වත්කම මුදල් කියන වත්කමන්නේ. මුදල් වත්කම මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙන්න එක බලපෑම. අයිතිකරු ව්‍යාපාර ප්‍රාග්ධනය මුදලින් යෙදීම නිසා ව්‍යාපාරේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒත් එක්කම ඔයාලා දන්නවා මේ යොදවන්නේ අයිතිකරුනේ. ඒතකොට ප්‍රාග්ධනයට බලපාන ඔහුගේ හිමිකමට. එතකොට අපි ඒකට දාන්න පුළුවන් ඒ ප්‍රාග්ධනය කියලා කියන්නේ හිමිකම වැඩි වෙයි කියලා කියන්න පුළුවන්. නැත්නම් අපිට මෙහෙම කියන්න පුළුවන් ප්‍රාග්ධනය කියන හිමිකම. ප්‍රාග්ධන හිමිකම.
වැඩි වේ. මේ දෙකම වැඩි වෙනවා. දැන් බලන්න මේ ditth බලපෑම කියන්නේ ඕකට තමයි. හරි. ගනුදෙනුවක් නිසා දැන් එතකොට වත්කමකට බලපෑවා. ඒ වගේම අයිතිකරුගේ හිමිකමට බලපාන කියනවා. බලපෑම් දෙකක් සිද්ධ වෙනවා. මේක තමයි ගනුදෙනුක ditth බලපෑම. තවත් මේක පැහැදිලි කර ගැනීම සඳහා මම තවත් අපි නිදසුනක් කරන් බලමු. දැන් අපි ගමුකෝ මෙහෙම භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. අපි බලමු මේ ගනුදෙනුව වල හරිම සරලයි. මෙතෙන්දී ඔයාලට පේනවා ගන්න කාරණයක් අපි ඊට කලින් මේව කතා කරලා තියෙනවා. දැන් ව්‍යාපාරයේ භාණ්ඩ තොගයක් ව්‍යාපාරෙ මිලදී ගත්තාම භාණ්ඩ තොග නැත්නම් බඩු තොගය කියන වත්කම ව්‍යාපාරේ වැඩි වෙනවනේ. බඩු තොගය කියන වත්කම වැඩි වෙනවා. හැබැයි ව්‍යාපාරේ මුදල් කියන වත්කම සල්ලි දීලානේ මේ වරන් තියෙන්නේ. මුදල් කියන වත්කම අඩු වෙනවා. එහෙනම් බලපෑම් දෙකක් සිද්ධ වෙන බව ඔයගොල්ලන්ට දැන් පේනවා. මෙතන ලියාගමු එකක් තමයි භාණ්ඩ තොග වත්කම. භාණ්ඩ තොග වත්කම වැඩි වෙනවා. ව්‍යාපාරේ භාණ්ඩ තොගය කියන වත්කම වැඩි වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? සල්ලි දීලා ගත්ත නිසා මුදල් වත්කම අඩු වෙනවා. පැහැදිලි? අපි තවත් නිදසුනක් අරගෙන බලමු ගනුදෙනුවක ditth බලපෑම. දැන් බැංකුවෙන් ණයක් ගැනීම ආරම්භ බලමු. බැංකුවෙන් ණයක් ගැනීම. බැංකුවෙන් ණය මුදලක් ගැනීම. බැංකුවේ ණය මුදලක් ගැනීම. දැන් බලන්නමයි මෙහෙම ගනුදෙනුවක් දුන්නොත් හරිම ලේසි. මේක බලපානවා දරුවනේ ව්‍යාපාරේ තැන් දෙකකට. එකක් තමයි මුදල් ව්‍යාපාර ලැබෙනවනේ. ඒතර ව්‍යාපාරේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. බැංකු ණය කියන්නේ වගකීමක්. ඒතර බැංකු ණය කියන වගකීමත් වැඩි වෙනවා. එහෙනම් අපි පේනවා අපිට බලපෑම් දෙකක් සිද්ධ වෙන බව. එකක් තමයි මුදල් වත්කම වැඩි වේ. මුදල් වත්කම වැඩි. ඊළඟට බැංකු ණය කියන්නේ වගකීමක් නේ. බැංකු ණය වගකීම වැඩි වේ. ඔන්න මම ඔයාලට දැන් මේ වෙනකොට උදාහරණ 3කින් පැහැදිලි කළා. හරි. තවත් අපි එක උදාහරණයක් ඔන්නම් අරන් බලමු. තව එක උදාහරණයක් අරන් බලමු මේ ගනුදෙනුක ditth බලපෑම. දැන් අපි ගමු උදාහරණයක් විදිහට සේවක වැටුප් ගෙවීම. වියදම. සේවක වැටුප්. සේවක වැටුප් ගෙවීම. සේවකයන්ට වැටුප් ගෙවනවා. වැටුප් ගෙවන්නේ ව්‍යාපාරයේ තියෙන මුදල් නේ. ඒතර මොකද වෙන්නේ? ව්‍යාපාරයේ මුදල් කියන වත්කම ඒ නිසා අඩු වෙනවා. එතන අපි දාගමු මුදල් වත්කම අඩුවේ. තව බලපෑමක් තියෙනවා. දැන් වියදම් නිසා ඒක බලපාන්නේ අයිතිකරුගේ හිමිකමටනේ. එතකොට හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වේ. මේකට දැන් සමීකරණේ ඇති කරන බලපෑම මම මේකනේ හැබැයි ඉදිරියේදී මේ වැටුප් ගෙව්වහම අර වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියලා අපි අර පහක් කතා කරනෝනේ. ඒතර ආදායම් වියදම් දෙකම හිමිකමට බලපාන අපිට අර දිස්සටහන් ගොඩනගා ගන්න අවස්ථාවකදී මෙතන හිමිකම අඩු වේ කියලා ලියනවා වෙනුවට අපිට ඕනම් පුළුවන් සේවක වැටුප් කියන වියදම වැඩි වේ කියලා ලියන්න. එතකොට අර දිස්සටහන් ගොඩනගා ගන්න අපිට පහසුයි. නමුත් ගිණුම් කරන සමීකරණයේ තියෙන වත්කම් වගකීම් හිමිකම් වලට බලපාන්නේ කොහොමද කියලා අහුවොත් ඉතින් මෙතන දාන්න වෙන්නේ හිමිකම අඩු වේ කියලා. දැන් ඔයාලට මම ගනුදෙනු 4ක් අරන් මම පෙන්නුවේ මේ ගනුදෙනුවක ditth බලපෑම කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. අපි ඊළඟට මම තවත් මෙතන බෝඩ් එකේ නොදා මම නිකන් තව ගනුදෙනුවක් දෙකක් මතක් කිරීමක් කරලා තව අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් විකුණුම් මේ ආදායමක් ඉපැයීම. ව්‍යාපාරය
ව්‍යාපාරික වෙළඳ භාණ්ඩ තොගයක් විකිණීමේ මුදල් ලැබුණාම එතකොට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒත් එක්කම දැන් එක පැත්තකින් මුදල් වත්කම වැඩි වෙනවා. ආදායම නිසා හිමිකමත් වැඩි වෙනවා. ඒතර ඒකත් අර අපිට කියන්න පුළුවන් වුණා අර දිස්වටහන් ගොඩනගනකොට හිමිකම වැඩි වෙයි කියන එක වෙනුවට අපිට පුළුවන් විකුණුම් ආදායම වැඩි වෙයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් ඔබට ඉතාමත් හොඳින් පැහැදිලි ඇති මේ සෑම ගනුදෙනුවකම දිත්ව බලපෑමක් තිබෙන බව දැන් පැහැදිලි වෙන්න ඕනේ. right. දැන් අපි මේ කොටසින් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ දිත්ව බලපෑම කියලා දුන්නේ නිකන් නෙමෙයි. එතකොට සාමාන්‍යව ගනුදෙනු වල දිත්ව බලපෑම ගිණුම්කරණයේදී අපි සටහන් කරන්නේ දිත්ව සටහන් ක්‍රමය අනුව. මට එතෙන්ට එන්න තමයි මේ ටික කතා කරන්නේ. එහෙනම් මේ සෑම ගනුදෙනුවකම මේ සිද්ධ වෙන මේ බලපෑම් දෙක මේ සමීකරණ වලට දාන්න යන්නේ මේ තියෙන්නේ. මේවා ගිණුම් තැබීමේදී අපි කරන්නේ මොකද්ද? දිත්ව සටහන් ක්‍රමය උපයෝගී කරගෙන තමයි මේවා අපි ගිණුම් වල වාර්තා කිරීම කරන්නේ. එහෙනම් අපි මෙතනින් පස්සේ සාකච්ඡා කරමු දිත්ව සටහන් ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. හරි දැන් බලන්න දරුවනේ අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර ගනුදෙනුවක දිත්ව බලපෑම සටහන් කරන දිත්ව සටහන් ක්‍රමය කියන්නේ මොකක්ද? ඩබල් එන්ට්‍රි සිස්ටම් එක ගැන තමයි දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මොකක්ද දිත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ? දැන් ගනුදෙනුවක දිත්ව බලපෑම අපි දන්නවා අර හර වටිනාකමට සමාන බැර වටිනාකම ඇති කරන පරිදි සෑම ගනුදෙනුවක්ම ගිණුම් දෙකක එකවර සටහන් කෙරෙන පරිදි ගිණුම් තැබීමේ ක්‍රමය තමයි දරුවනේ දිත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ. එතකොට හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති වන පරිදි සෑම ගනුදෙනුවක්ම ගිණුම් දෙකක එක ගිණුමක නෙමෙයි ගිණුම් දෙකක හර සහ බැර වශයෙන් ඒ සටහන් තැබීමේ ක්‍රමයට අපි කියනවා දිත්ව සටහන් ක්‍රමය කියලා. තවත් සරලව කියනවා නම් ගනුදෙනුවක දිත්ව බලපෑම හර සහ බැර වශයෙන් සටහන් කිරීමට යොදා ගන්න න්‍යාය. ඒක තමයි දිත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ. මේක ඉතාම වැදගත් විභාගයට නිතර ප්‍රශ්න අහනවා. දිත්ව සටහන් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒක හොඳට තේරුම් ගන්න නැවත පාරක් මම මතක් කළොත් හර වටිනාකමට සමාන බැර වටිනාකමක් ඇති කරන පරිදි සෑම ගනුදෙනුවක්ම ගිණුම් දෙකක එකවර සටහන් කෙරෙන පරිදි ගිණුම් තැබීමේ ක්‍රමය තමයි දිත්ව සටහන් ක්‍රමය කියලා අපි අදහස් කරමු ලබන්නේ. ඉතින් මේ දිත්ව සටහන් ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නේ කවුද? එතකොට ඒ ගැනත් අපේ සමහරක් වෙලාවට කෙටි ප්‍රශ්නිකදී අහන්න පුළුවන්. කොහොමත් ඉතින් අපි විශ්යක් ගෙන ගන්නකොට ඒකේ පොඩක් ඉතිහාසයේ වෙච්ච දේවල් ගැන පොඩි දැනුවත් වීමක් වෙන එක අපිට වැදගත් වෙනවනේ. ඉතින් අපි දැනගන්න බෑ මේ විෂයේ කවුද දැන් ගිණුම්කරණයේ පියා කවුද කියලා හොත් අපි දැනගන්න. ඒ නිසා දිත්ව සටහන් ක්‍රමය ආදි කර්තෘ කවුද කියන එක තමයි මම දැන් පොඩ්ඩක් මතක් කරන්න යන්නේ. ඉතින් මෙයා අපේ රටේ කෙනෙක් නෙමෙයි. මේ තැනැත්තා මේ මූලධර්ම අපිට දැනට හඳුන්වා දීලා තියෙන්නේ අද ඊයේ හඳුන්වා දුන්නේ අවුරුදු 500කටත් එපිට. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1494 දී විතර. ක්‍රිස්තු වර්ෂ 1494 දී විතර තමයි මේ දිස්ව සටහන් මූලධර්ම පිළිබඳව මේ අදහස් ඉදිරිපත් කළේ ඉතාලි ජාතික ගණිතඥයෙක්. එයා අපි හඳුන්වන්නේ ලූකා පැසියෝලි. මෙයා තමයි ගිණුම්කරණයේ පියා හැටියට අපි දැනට සලකන්නේ. ඒතකොට එයා ගණිතඥයෙක්. එයා ගණිතඥ නිසා එයා ජ්‍යාමිතිය සම්බන්ධව පොතක් ලිව්වා. මේ පොතේ දිත්ව සටහන් මූලධර්ම පිළිබඳ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ගිණුම්කරණයට ගණිතමය පදනමක් ඇති වෙලා තියෙන්නේ. ඒ ගණිතඥයෙක් විසින් මේ මූලධර්මයන් හඳුන්වා දීම නිසා අපේ විභාගයට මහා ලොකු විස්තර අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට අපෙන් බලාපොරොත්තු වෙන්නේ
ගිනුම් කරන්නේ පියා හැටියට සලකන්නේ එහෙම නැත්නම් දිස්වටහන් ක්‍රමේ ආදිකර්තෘවරයෙක් වශයෙන් සලකන්නේ කවුද කියලා නම් 3-4ක් දීලා අපෙන් අහුවොත් මතක තියාගන්න ලූකා පැසියෝලි තමයි. එතකොට දිස්වටහන් න්‍යාය පිළිබඳ මූලික අදහසක් ඉදිරිපත් කරපු ගිනුම් කරන්නේ පියා විදිහට අපි සලකනවා. රයිට්. දැන් ඔයාලට මම තවත් කාරණයක් මතක් කර දීමක් කළේ. ඉතින් අපි බලමු මේ තැනැත්තා විසින් මේ දිස්වටහන් ක්‍රමයේ යටතේ මේ හඳුන්වා දුන්නු දිස්වටහන් මූලධර්ම ටිකක් තියෙනවා. අපි ඊළඟට එයා හඳුන්වා දුන්නු දිස්වටහන් මූලධර්ම ටික මොනවද කියලා බලමු. දිත්ව සටහන් මූලධර්ම නැත්නම් දිස්වටහන් ගිනුම් කරන රීතීන් කියලා කියන්න පුළුවන් මේවට. මූලධර්ම එහෙම නැත්නම් දිස්වටහන් රීතීන් කියලා කියන්න පුළුවන්. එයා හඳුන්වා දුන්නු දිස්වටහන් මූලධර්ම එහෙම නැත්නම් දිස්වටහන් රීතීන් ටික මොනවද කියන එක මේ යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මොකද්ද මේ දිස්වටහන් මූලධර්ම කියන එකේ තේරුම? අර දිස්වටහන් න්‍යායට අනුව ගනුදෙනු හා සිදුවීම් ලෙජර් ගිණුම් වල වාර්තා කරන විට ඒවා මොන ගිණුමටද හර කරන්නේ මොන ගිණුමටද බැර කරන්නේ යන්න තීරණය කිරීමේදී යොදාගන්නේ මෙන්න මේ කියන දිස්වටහන් රීතිය. ඒ කියන්නේ කවර ගිණුමකට හර කළ යුතුද කවර ගිණුමකට බැර කළ යුතුද යන්න තීරණය කරද්දී යොදා ගන්නා මූලධර්ම වලට තමයි අපි කියන්නේ දිත්තු සටහන් මූලධර්ම කියලා. එතකොට දිස්වටහන් මූලධර්ම 5ක් තියෙනවා. මේක ඉතාම වැදගත්. ඒ නිසා බලන්න මොනවද කියලා අපි මෙන්න මේ විදිහට මේක අපි වගුවක් විදිහට ගන්න පුළුවන් මේ මූලධර්ම ටික. ඉස්සෙල්ලාම අපි ඒ ගිණුම් වර්ගය බලමුකෝ. මෙන්න මේ වගේ අපි දැම්මොත් එහෙම ගිණුම් වර්ගය. ගිණුම් වර්ග 5ක් තියෙනවානේ. ගිණුම් වර්ගය. ඊළඟට වැඩිවීම. වැඩිවීම. ඊළඟට අඩුවීම. අඩුවීම. ගිණුම් වර්ගය ඊළඟට වැඩිවීම අඩුවීම. දැන් මේ දිස්වටහන් මූලධර්ම යටතේ අපි කතා කරන්නේ මේ මූලධර්ම වල දැන් ඕනෑම ගනුදෙනුවක් නිසා මේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් වල වෙන්න පුළුවන් බලපෑම් දෙකයි තියෙන්නේ. එක්ක ගනුදෙනුවක් නිසා වත්කමක් හරි වගකීමක් හරි හිමිකමක් හරි ආදායමක් හරි වියදමක් හරි එක්ක වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගනුදෙනුවක් නිසා ඒ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන මේවායින් එකක් අඩු වෙන්න පුළුවන්. මේ දෙකෙන් එකක් නේ වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් අන්න ඒක තමයි මූලධර්ම කියන්නේ. එතකොට අපි බලමු ගිණුම් වර්ගය යටතේ ගිණුම් වර්ග 5ක් තියෙනවා. ඔයගොල්ලෝ දැනටවත් මේ වර්ග 5 දන්නවා. ගිණුම් කරන්නේ මූලික අංක 5. හරි? එතකොට එකක් තමයි වත්කම්. වත්කම් ගිණුම්. මෙන්න එක වර්ග. වත්කම් ගිණුම්. ගිණුම් වර්ග 5 නේ. එතකොට තව එකක් තමයි මම වියදම් ගිණුම්. වියදම් ඊළඟට ආදායම් ගිණුම් ඊළඟට වගකීම් ගිණුම් ඊළඟට හිමිකම් ගිණුම් ගිණුම් වර්ග 5යි. ළමයි මේ ගිණුම් වර්ග 5න් මේ වත්කම් සහ වියදම් වලට තියෙන්නේ එක විදිහක මූලධර්ම දෙකක්. එක වගේ. එතකොට වත්කම් වියදම එක විදිහක්. එතකොට ආදායම් වගකීම් හිමිකම් කියන මේ තුන තව විදිහක්. ඒ නිසා මේක මතක තියාගන්න හරිම පහසුයි. දැන් වත්කමක වැඩිවීම අදාළ වත්කම් ගිණුම හර වෙන්නේ. ඔබ මතක තියාගන්න මූලධර්ම නෙමෙයි. වත්කමක් වැඩි වෙනකොට අදාළ වත්කම් ගිණුම හර කරනවා. එතකොට වත්කමක් අඩු වෙනකොට අදාළ වත්කම් ගිණුම බැර වෙන්නේ. ඔන්න මූලධර්ම.
ඔය මූල ධර්මයේම තමයි තියෙන්නේ වියදම් වලට. වියදමක වැඩිවීම අදාළ වියදම් ගිණුම හර වෙනවා. වියදමක අඩුවීම අදාළ වියදම් ගිණුම බැර වෙනවා. ඒතර වත්කම් වියදම් එක විදිය. දැන් ඊතුරු තුනම දැන් ඔයාලට කියන්න පුළුවන්. ඊතුරු තුන අනිත් පැත්ත. හරිද? ඉතින් හරි ලේසි මතක තියාගන්න. වත්කම් සහ වියදම් කියන දෙකම වැඩි වෙනකොට හර අඩු වෙනකොට බැර. ආදායම් වගකීම් හිමිකම් කියන මේ ගිණුම් වර්ග තුනේම වැඩිවීම බැර වෙනවා අඩුවීම තමයි හර වෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න බලන්න ආදායමික වැඩිවීම අදාළ ආදායම් ගිණුම බැර. වගකීමක වැඩිවීම අදාළ වගකීම් ගිණුම බැර. හිමිකමක වැඩිවීම අදාළ හිමිකම් ගිණුම බැර. එතකොට ඒවේ අඩුවීම හර වෙනවා. දැන් ආදායමක් අඩු වෙනකොට අදාළ ආදායම් ගිණුම හර කරන්න ඕනේ. වගකීමක් අඩු වෙනකොට අදාළ වගකීම් ගිණුම හර කරන්න ඕනේ. හිමිකම් අඩු වෙනකොට අදාළ හිමිකම් ගිණුම හර කරන්න ඕනේ. මේක තමයි දිස්වතහන් මූලධර්ම. ඒකෝට බලන්න මේ දෙක එක විදියක්. මේ තුන තව විදියක්. ඒතර ඔයාලා මේක හොඳට මතක තියාගන්න. මේ මූලධර්ම පහ යටතේ තමයි අපි ගනුදෙනු ගිණුම් වල හරසා බැර වශයෙන් සටහන් කරන්න ඕනේ. ඒතර අපි දැන් දැනගන්න මේ දිස්වතහන් ගොඩනගනකොට අර දිත්ත බලපෑම ඉස්සෙල්ලා හිතන්න ඕනේ වැඩි වෙන්නේ මොකද්ද අඩු වෙන්නේ මොකද්ද කියලා බලලා මොන ගිණුමටද ඒක බලපාන්නේ කියලා බලලා ඒ අනුව තමයි අපි මොන ගිණුමද හර කරන්නේ මොන ගිණුමද බැර කරන්නේ කියලා අපි දැනුවත් වෙන්නේ. හොඳයි. දැන් දරුවනේ ඔබට මම මේ ගනුදෙනු වල ඒ දිත්ත සටහන් ක්‍රමය යටතේ ඒ දිස්වතහන් මූලධර්ම පහ පිළිබඳව තමයි දැනුවත් කිරීමක් කළේ. අපි ඊළඟට බලමු මේ දිස්වතහන් මූලධර්ම වලට අනුව මේ ගනුදෙනු ගිණුම් වල සටහන් කරන්නේ ගිණුම් වලනේ. ඉතින් ඒ නිසා අපි දැන් ගිණුම කියන එක තාම අපි දැනුවත් වෙලා නැහැ. එහෙනම් මෙතනින් පස්සේ අපි ගිණුම කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.